අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගැඹුරු ධර්මය සරියුත් මහරහතන් වහන්සේට දේශනා කළේ ඊටාම කෙටියෙන්. නමුත් භාග්‍යතුන් වහන්සේ පැය ගාණක් කරපු දේශනාව සරියුත් මහරහතන් වහන්සේට කෙටියෙන් කරාම උන්වහන්සේ ඒක අවබෝධ කළා. අපි අය දන්නවද ආනන්ද ස්වාමීන් වහන්සේට කොයිතරම් අවබෝධ කරගැනීමේ ශක්තියක් තිබුණද කියලා. අපේ බුදුරජාණන් වහන්සේ එක වචනයක් දේශනා කරාම ඒ අග්‍ර උපස්ථායක වෙනකොටම ඉල්ලීම් කීපයක් කළානේ මං උපස්ථායක තනතුර බාර ගන්නම්. හැබැයි මගේ මේ ඉල්ලීම් ටිකට සවන් දෙන්න. ආන් ඒ ඉල්ලීම් අතර තිබුණා මම නැති තැන්වල සංඝයාට කරන දේශනාවල් මට කෙටියෙන් ආපහු දේශනා කරන්න ඕනේ. ඒ භාග්‍යතුන් වහන්සේ වෙහෙසටපත් කරන්නද? නෑනේ භාග්‍යතුන් වහන්සේගේ කටයුතු කරන්න තියෙන නිසා උන්වහන්සේට හැම වෙලාවෙම එන්න වෙන්නේ නෑ ධර්ම දේශනාව ගාවට. ඒ හින්දා මම නැති තැන්වල කරන දේශනාවල් මට කෙටියෙන් කරන්න කිව්වා මටත් බණ අහන්න ඕනේ හින්දා. හැබැයි මේ කෙටියෙන් කරන්න කිව්වේ සමහර වෙලාවට පැය 4ක් 5ක් 6ක් සංඝයාට කරපු දේශනාවෙන් ආනන්ද ස්වාමීන් වහන්සේගේ දේශනාවට භාග්‍යතුන් වහන්සේ පාවිච්චි කරන්නේ වචන 1 2 3ක් විතර. බුදුරජාණන් වහන්සේගේ එක වචනයක් ආනන්ද ස්වාමීන් වහන්සේට වචන කීයකින් වැටහෙනවද පින්නතුනි? ගතිමන්තානං අග්ගෝ. අග්‍රස්ථාන කීපයක් තියෙනවා. අග්‍ර උපස්ථායක තනතුර විතරක් නෙමෙයි. ආන්ගේ අග්‍රස්ථාන කීපය අතර එකක් තියෙනවා ගතිමන්තානං අග්ගෝ. බුදුරජාණන් වහන්සේගේ එක වචනයක් ආනන්ද ස්වාමීන් වහන්සේට වචන 60000කින් අවබෝධ වෙනවා කියලයි සඳහන් කරන්නේ. ඒ වාගේ මහා ප්‍රඥාවල් ලැබුවේ සංසාරි කරපු දානපතීන් හැටියට කරපු මේ මහ පූජාවල් විපාක දුන්න නිසා. අත්ති සුකට දුක්කටානං අපි කරන්නා වූ යහපත් කටයුතු වල යහපත් විපාක ඒ විදිහටම තියෙනවා. එතකොට මේ කර්මය කර්මඵලය මනාව දරනවා. මේකට තව උදාහරණයක් සඳහන් කළොත් අපි පින්නතුන් අහලා ඇති අපේ ශාසනයේ හිටියා සුඛ කියලා සාමණේරයන් වහන්සේ නමක්. සුඛ කියලා පාලියෙන් කියන්නේ සැපයට. එතකොට සැප සාමණේර. නමුත් හැඳින්වුවේ සුඛ සාමණේර කියලා. සරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙක් වයස අවුරුදු 7යි. එක දවසක් පිණ්ඩපාතේ වඩිනවා ආචාර්යයන් වහන්සේත් එක්ක. යනකොට මගදී වේල්ලක් හම්බුණා. මේක මොකද්ද ස්වාමීනි කියලා අහලා දැනගත්තා ඒක වේල්ල කියලා. මොනවද ඒක කරන්නේ? වේල්ලෙන් කරන්නේ වැවේ තියෙන වතුර කුඹුර දක්වා අරගෙන යන එක. දැන් වැවේ ඉඳලා වැව තියෙන හුඟ ඈතනේ. වැවේ ඉඳලා මේ වේල්ල දිගේ වතුර අපූර්වවට කොහාටද යන්නේ? කුඹුරට. කුඹුරට වතුර ගියහම ගොවියගේ කුඹුර ගොවියා ඒ වතුර පාවිච්චි කරලා සරු කරනවා. එතකොට සරු අස්වැන්නක් ලැබෙනවා. ඒ සරු අස්වැන්න ලබන්නේ ප්‍රධාන සාධකයක් වුණේ වතුර. දැන් ගොවියා සතුටුයිනේ. ඒ සතුටුනේ හොඳට වතුර තිබ්බ හින්දා. දැන් පොඩි හාමුදුරුවෝ සරියුත් මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි වැවේ ඉඳලා ගොවියාගේ ලියද්ද දක්වාම මේ වතුරට යන්න ඒ වතුරට හිතක් තියනවද කියලා. රහතන් වහන්සේ සඳහන් කළා නෑ සාමණේරේ. වතුරට හිතක් නෑ. ගොවියා තමයි Tamanට ඕන හැටියට ඒ වතුර කීකරු කරගත්තේ. හොරවුව ඇරපු තැන ඉඳලා වේල්ල දිගටම තියෙන උම වහලා කැඩිච්ච තැන් වහලා උතුරන තැන් වලට ආයෙ පස් දාලා කාන්දු වෙන තැන් පාගලා ආයෙ පස් දාලා ගොවියට ඕන හැටියට වතුර ටික කීකරු කරගෙන Tamanගේ ලියද්ද දක්වා අරගෙන ගියා. වතුරට හිතක් නෑ. ගොවියයි වතුර කීකරු කරලා තියෙන්නේ. කීකරු කරගෙන ගොවියා නිකන් ඉන්නවද? සතුටු වෙනවා. ඕක හිතේ තියාගෙන තව ටිකක් දුර යනකොට හම්බුණා කම්මලා. එතන මොකද කරන්නේ? එතන යකඩ වලින් වැඩ කරන තැන. කම්මලේ තියෙන යකඩ වැඩනේ. හැබැයි මේ යකඩ කියන જાතිය හරි ශක්තිමත්. අපි ශක්තිමත් දෙයක් හම්බෙච්චාම කියන්නේ යකඩයක් වාගේ කියලා. ශක්තිමත්. ඒ උනාට බලන්නකෝ යකඩ වැඩ දිහා. යකඩ නමලා, යකඩ ඇද කරලා, යකඩ හැඩ කරලා, රවුම් කරලා, බීරලු කරලා එක එක ලස්සන නිර්මාණ කරලා මේ ශක්තිමත් යකඩ වලට නෙමෙයිද එහෙම කරලා තියෙන්නේ. අර හම්බෙච්ච කම්මලේ ඊතල හදනවා, ඊතල දිගාරිනවා, බොහොම ඍජු ඊතල හදනවා, පිහිය හදනවා, මේ නොඑක් දේවල් කරනවා.
පොඩි හාමුදුරුවෝ අහනවා ස්වාමීනි මේ යකඩවලට හිතක් තියනවාද? යකඩ වැඩ කරන කෙනාට ඕන හැටියට කෙලින් වෙන්න, දිගෑරෙන්න, ඇද වෙන්න, හැඩ වෙන්න යකඩවලට හිතක් තියනවාද? නෑ සාමණේර, යකඩවලට හිතක් නෑ. කම්මල් කරුවාට ඕන හැටියට එයා යකඩ කීකරු කරලා තියෙනවා. ඒ හින්දා යකඩ භාණ්ඩ ගත්තාම හදාපු කෙනා හොඳට භාණ්ඩේ කීකරු කරලා හදලා නම් එයා ලොකු ආදායමක් ලබනවා. අපිත් හොඳට නිමාවට හදලා තියෙන භාණ්ඩ දැකලා සතුටු වෙලා අරගන්නවා. එහෙමනම් ඒ වැඩේ හරියටම කරගත්තාම සතුටු වෙනවා. කම්මල් කරුවත් සතුටු වෙනවා. පාරිභෝගිකයෙක් සතුටු වෙනවා. ඔහු විතරක් නෙමෙයි අපිත් සතුටු වෙනවා. ඔහුට ලොකු ආදායමක් ලැබෙනවා. එහෙනම් කල්පනා කළා යකඩවලට හිතක් නැහැ. නමුත් Tamanට ඕන හැටියට කීකරු කරගෙන සතුටු වෙනවා. තව ටිකක් දුර ගියා. තව ටිකක් දුර යනකොට හම්බුණා වඩු මඩුවක්. ඒක මොකද්ද කියලා ඇහුවා සාමණේර. වඩු මඩුව. මෙතන මොකද කරන්නේ? ඇඳම් පුටු මේස දොරවල් අල්මාරි ජනෙල් මෙතන හදනවා. මේ ලී වලටත් ස්වාමීනි හිතක් නැද්ද? අර කලින් කතා කරපු දෙකටම වගේ. ලී වලටත් හිතක් නැහැ සාමණේර. වඩුවට ඕන හැටියට තමයි ඔය කීකරු කරලා තියෙන්නේ. තව ටිකක් දුරට ගියා. කල්පනා කෙරුවා වතුරට හිතකුත් නැහැ. කීකරු කරගෙන ගොවියා සතුටු වෙනවා. යකඩවලට හිතකුත් නැහැ. කීකරු කරගෙන කම්මල් කරුවා සතුටු වෙනවා. ලී වලට හිතකුත් නැහැ. කීකරු කරගෙන වඩු බාසුන් නැහැ සතුටු වෙනවා. හැබැයි මට හිතක් තියෙනවා. මගේ හිත මට ඕන හැටියට කීකරු කරගත්තොත් මට කොහොම සතුටු වෙන්න බැරිද? සරියුත් මහරහතන් වහන්සේ සඳහන් කළා ස්වාමීනි ඔබ වහන්සේගේ පාත්‍රා සිවුරු ඔබ වහන්සේ ගන්නවා නම් මම අද පිණ්ඩපාතයට එන්නේ නැහැ. ස්වාමීනි මම යනවා හිත කීකරු කරන්න. රහතන් වහන්සේ කිව්වා එහෙනම් මගේ පාත්‍රා සිවුරු දෙන්න. ඔබ යන්න. පොඩි හාමුදුරුවෝ පිටත් වෙලා කියනවා ස්වාමීනි මට දානි ටිකක් ගේනවද කියලා ඇහුවා. ගේන්නම් කිව්වා. හැබැයි මට වෑංජන 100ක් එක්ක දානේ වේලක් ඕනේ කිව්වා. මට ලැබෙයිද සාමණේර? සඳහන් කළා ස්වාමීනි ඔබ වහන්සේගේ පිනට හම්බුනේ නැත්තම් ඒ කෑම වේල මගේ පිනට ලැබෙනවා කියලා. නැක මේ කාටද කිව්වේ මේ? මේ ශාසනයේ දෙවනි බුදුරජාණන් වහන්සේ වගේ සරියුත් මහරහතන් වහන්සේට 7 අවුරුදු වයසේ පුංචි හාමුදුරු කෙනෙක් කියන කතාව. ඒ මොකද්ද මගේ පින? පෙර ඈත භවයක දුප්පතෙක් වෙලා දර විකුණා. ආන්ගේ ගමේ හිටිය අබුද්ධෝත්පාද කාලයක්. ඒ නගරේ හිටිය ගන්ධක කියලා සිටුවරයෙක්. ගන්ධක සිටුවරයාගේ මාසෙකට කෑම වේල් දෙකක් තියෙනවා. ඒ දෙකේ වටිනාකම කහවණු ලක්ෂයක්. එක දවසක් මේ කෑම වේල කන තැනට මිනිස්සු යනවා කෑම කනවා බලන්න අඬ බෙර ගහලා ගෙන්නන්නේ. මේ අහිංසකයත් ගියා දර විකුණන එක පැත්තක දාලා. එදා කිව්වා අනේ මටත් කෑම වේල කෑම කටක් දෙන්න කියලා. දෙන්න බෑ කිව්වා. කෑම කටක් දුන්නේ නැත්නම් මම මැරෙනවා කිව්වා. කරන්න දෙයක් නැහැ මැරුණත් දෙන්න බෑ කිව්වා. ඒ වෙලාවේ නැවත නැවත ඉල්ලනකොට කිව්වා කෑම වේලක් ඕනේ නම් 3 අවුරුද්දක් මගේ ගෙදර බැල මෙහෙවරකම් කරන්න කියලා. ඉදිරිපත් වුණා. එක බත් වේලකට 3 අවුරුද්දක් බැල මෙහෙවරකම් කරන්න රෑ දවල් දෙකේම. දැන් වැඩ කරනවා. 3 අවුරුද්ද ඉවරයි. මිනිස්සු කිව්වා අහවලා 3 අවුරුද්දම රෑ දවල් දෙකේම වැඩ කෙරුවා. දැන් කෑම වේල දෙන්න වෙනවා. සිටුතුමා කිව්වා මට යම්සේ සැප සහිතද ඒ සියල්ල සහිතව කෑම වේල දෙන්න කියලා. දැන් තාම වටිනා කෑම වේල කහවණු ලක්ෂයක් වටින පලිඟු පිඟානක තමයි ආහාර අනුභව කරන්නේ. ලක්ෂයක් වටින පුටුවක ඉඳගෙන ලක්ෂයක් වටින මේසයක් උඩ ලක්ෂයක් වටින දරණුවක් උඩ ලක්ෂයක් වටින තලියකට කහවණු ලක්ෂයක් වටින කෑම එක බෙදලා මෙයාට කන්න දුන්නා. 3 අවුරුද්දක් මේක වෙනුවෙන් දුක් විඳන්නේ. බත් පිඟානට අත තියෙනකොටම ගන්ධමාදන පර්වතයේ වැඩ ඉන්න පසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. අපේ හිත කොහොම වෙයිද දන්නේ නැහැ. නමුත් මේ අහිංසකයා කල්පනා කළා සංසාරේ දන් දීලා නැති හින්දායි 3 අවුරුද්දක් බත් වේලකට මම බැල මෙහෙවරකම් කෙරුවේ. ආර්යයන් වහන්සේ වැඩම කරලා ඉන්නවා මට මේ කෑම වේල එපා. සසර දන් දුන්නේ නැහැ. අද මම මේ කෑම වේල ආර්යයන් වහන්සේට පූජා කරනවා. නිවන් දක්නා ජාති දක්වා මට මෙවන් ප්‍රණීත භෝජන හිග වෙන්න එපා. එහෙම්මම නැගිටලා ගිහිල්ලා බත් ටික ඔක්කොම පාත්‍රයට බෙදුවා. පින්නතුනි එක බත් ඇටයක් දිවාග තියලා රස බලන්නවත් හිතුනේ නෑ. එහෙනම් කර්මය කර්මඵල විශ්වාසයේ කොච්චරද
මෙලවින් දුන්නහම මට පරලොවින් හම්බ වෙනවා. මං කරන මේ යහපත් ක්‍රියාව නිවන් දක්නා ජාති දක්වා මට හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේටත් දානේ ටික බෙදෙනකොට කිව්වා භාගයක් බෙදෙනකොට ඇති කියලා. සඳහන් කළා ස්වාමීනි මෙලවින් සංග්‍රහයි පාමට පරලෝකටම සංග්‍රහ කරන සේක්වා සියල්ලම පිළිගන්නා සේක්වා කියලා ඉතුරු වෙන බත්තර ටිකත් පිහලම පිළිගන්නවා. මොන තරම් කර්මඵල විශ්වාසයක්ද? අබුද්ධෝත්පාද කාලයක. අත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ. මේ කරන හොඳ විපාකවල සැප සහිත විපාක අපිට තියෙනවා කියලා පිළිගැනීම හරියටම දැරුවනං පසේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලය අය මේ ලෞතුරා භාග්‍යතුන් වහන්සේගේ ශාසනය ඇතුළේ ඒක ප්‍රගුණ කරන්න අපිට තියෙන බාධාව මොකක්ද? ඒ නිසා ශ්‍රේෂ්ඨ ජීවිතයක් පෝෂණය කරගන්න මේ සම්මාදිට්ඨියට ඇතුල් වෙන එක අත්‍යවශ්‍යමයි කියන කාරණාවයි මේ සඳහන් කළේ.